සම්මා සම්බුදු සරණයි. Young Buddhist Research and Cultural Center සංවිධානය කෙරෙන වස්සාන ධර්මදේශනා මාලාවෙහි තවත් සුමధుර දහම් දේශනයකට සවන් දීමටයි අප සූදානම් වන්නේ. අද දේශකයන්න් වහන්සේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක කීස්බරෝ ධම්මසරණ විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත අතිපූජ්‍ය නාවුටුන්නේ විජිත නායක ස්වාමීන් වහන්සේ. අද ධර්ම දානමය පින්කමේ බැතිබර දායකත්වය සංචික අබේරත්න සහ ඔදීප් අතුකෝරළ යන මහත්වරුන් විසින් දරනු ලබනවා. උතුම් වූ ධර්ම දානමය පින්කම තුළින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය සංචික අබේරත්න මහතා නමින් මිය පරලොව ගිය ඥාති සමූහයාටද ඔදීප් අතුකෝරළ මහතාගේ මෑණියන් සහ ලොකු අම්මා ප්‍රමුඛ පරලොව සැපත් ඥාති සමූහයාටද මේ කුසලයේ අනුභවයෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇති යහපත් උපතක්ම වේවා. මේ පින් අනුමෝදන් වී නිර්වාණ බෝධයම ලබා ගනිත්වා අප ප්‍රාර්ථනා කරමු. නමස්කාර පූර්වකව ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට අද දිනේ ධර්ම දේශන සඳහා අපි සදහැසිතින් ආරාධනා කරමු. අවසරයි ස්වාමින් වහන්සේ. හොඳයි පින්වත්නි, නම් ඔහොම තැන්පත් වෙලා নমස්කාරය කියන්න පන්සිල් සමාදන් වීමට එන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං උජුං කරෝති මේධාවි උසුකාරෝව තේජනං වාරිජෝව තලේකිත්තෝ ඕකමෝකත උබ්බතෝ පරිපන්දති දංචිත්තං මාරදෙයං පහතවේ. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, මේ වස් කාලය තුල පැවැත්වෙන පවත්වාගෙන යනු ලබන ධර්ම දේශනා මාලාවක මේ ඉරිදා පැවැත්වෙන මේ ඉරිදාට යෙදෙන ධර්ම දේශනාවයි අද අප පවත්වන්නට සූදානම් වන්නේ. මේ වස් කාලය තුල මේ පින්නතුන්ට බොහෝ බණ අසන්නට ලැබෙනවා. ඒ ඊ타ත්ම වැඩදායක දෙයක්. හිත දියුණු කර ගන්නට, සසර ගමන කෙටි කර ගන්නට බොහොම උදව් වෙනවා මේ ධර්ම දේශනාවන්, ධර්ම ශ්‍රවණය. අද මේ ධර්ම දේශනාව පැවැත්වීමට මේ දායකත්වය අරගෙන කටයුතු කරනවා සංජික අබේරත්න මහත්මයා සහ පවුලේ පින්වතුන්, මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරවීමට, ඒ වගේම ඔදීප් අතුකෝරාල මහත්මයා, මනෝරි වැලිකල මහත්මිය, දිනෙත් පුතා, කවින් පුතා ඇතුළු ඒ පින්වතුන් දායකත්වයේ දරනවා. විවිධ අරමුණු ඇතුව විශේෂයෙන්ම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරවීමට විස්තර අපි පසුව ධර්ම දේශනා අවසානයේ පින් අනුමෝදන් කරවනකොට අරමුණු පැහැදිලි කරනවා. අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට අප තෝරාගත්තේ ධම්මපදේ චිත්ත වග්ගයේ එන ගාථා ධර්මයක්. මේ ගාථාවෙන් විශේෂයෙන් කියන්නේ හිතක හැටි, හිතේ ස්වභාවය. අපේ ජීවිතයේ හැම කෙනෙකුගේම ජීවිතවල තියෙන දෙපැත්තක්. අපේ කායික පැත්තක් තියෙනවා, අපේ මානසික පැත්තක් තියෙනවා, සිතට සම්බන්ධ පැත්ත. සිත පිළිබඳ හොඳම අවබෝධය තිබුණේ බුදුරජාණන් වහන්සේට. හිත දියුණු කළ හැකි දෙයක්. ඒ දියුණුවේ උපරිම තත්වයට දියුණු කළ උතුමා තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඒ නිසා හිත ගැන කියනකොට බුදුරජාණන් වහන්සේට තිබුණු දැනුම මේ ලෝකේ කාටවත් තිබුණේ නැහැ. මොන මනෝවිද්‍යාඥයෙකුටවත් ඒ දැනීම නැහැ. මොන මනෝවෛද්‍යවරයෙකුටත් ඒ දැනීම ඒ මට්ටමින් නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ හිත ගැන දේශනා කරපු ධර්ම කාරණා ටිකක් අපි මේ වෙලාවේ මේ කතා කරන්නට
පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ මේ ධර්ම දේශනාවේදී. අපි දන්නවා අපේ හිතට සැප දුක් දෙකම ජීවිතයට එන්නේ හිත මුල් කරගෙන. දැන් මේ වෙලාවේ මේ පින්නතුන්ට ලොකු දුකක් ඇති වෙනවා. අර අම්ම නැති වෙලා පින් අනුමෝදන් කරවනකොට. ලොකු අම්ම නැති වෙලා සමීප ඥාතීන් නැති වුණාමනේ මේ ඔක්කොම දැනෙන්නේ හිතටනේ. අපේ ශරීරයට දැනෙන එකක් නෙවෙයි. ඒක නිසා සැප දුක දෙකම අපි සිත මුල් කරගෙන අත්දකින දේවල්. ඒක නිසා හිත අවබෝධ කර ගැනීම ඉතාමත්ම වැදගත් දෙයක් කියන බව ධර්මානුකූලව අපිට කියන්නට පුළුවන්. අපි පළමු කොට මේ ධර්ම දේශනාව මේ ගාථාවන් දේශනා කරන්නට හේතු වුණු සිද්ධිය අපි මේ වෙලාවේ සඳහන් කරනවා. මේ ධර්ම දේශනාව නැත්නම් මේ ගාථාව බුදුහාමුදුරුවෝ දේශනා කළේ දඹදිව චාලික පර්වතයේ වැඩ වාසය කරද්දී. ඒ වෙලාවේ බුදුහාමුදුරන්ගේ උපස්ථායක හැටියට බුදුහාමුදුරුවන් සමග එතන හිටියේ මේඝිය කියන ස්වාමින් වහන්සේ. බුදුරජාණන් වහන්සේට මුල් කාලේ ස්ථිර උපස්ථායක කෙනෙක් හිටියේ නැහැ. බොහෝ අය උපස්ථායක තනතුරු වල ඉඳලා තියෙනවා වරින් වර. ඒ අය උපස්ථායක කටයුතු හරියට කරපු කළෙත් නැති අයත් ඉන්නවා ඒ භික්ෂුන් අතර. පස්සේ කාලේ තමයි ඒ ස්ථිර උපස්ථායක කෙනෙක් පත් කළේ ආනන්ද හාමුදුරුවෝ. බුදු හාමුදුරුවම මතක් කළා මම දැන් වයසට යන කෙනෙක්. ඒක නිසා මට ස්ථිර උපස්ථායක කෙනෙක් හිටියොත් හොඳයි කියලා. ඒ විස්තර අපි මේ වෙලාවේ කියන්නේ නැහැ. අනේ ඒ වෙලාවේ තමයි ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 25ක් තිස්සේ උපස්ථායක කන්න තනුවර කළා අග්‍රෝපස්ථායක. ඒ තරම් හොඳට ඒ උපස්ථායක තනතුර කවුරුවත්ම කළේ නෑ ඊට කලින්. ඔය මේ කියන මේඝි හාමුදුරුවෝ තමයි මේ ගාථාව දේශනා කරන්නට හේතු වන උණු කාරණාව. එතකොට උපස්ථායක හැටියට හිටියේ. මේඝි හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ඇවිත් වැඳලා ස්වාමීනි මට පිණ්ඩපාතේ වඩින්න අවසරයි කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ ඉතින් පිණ්ඩපාතේ යන්න අවසර දුන්නා. මේ හාමුදුරුවෝ ජන්තු ගමේ පිණ්ඩපාතේ වැඩම කළා. කියලා පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා පිණ්ඩපාතේ වළඳලා ඊට පස්සේ කිමිකාලා කියලා ගඟක් තියෙනවා. ඒ ගඟ අසබඩ සක්මනේ යෙදුණා. ටිකක් අර විඩාසන් සින්දුවා ගැනීමට වගේ. සක්මනේ යෙදෙනකොට වටපිට බලනකොට මේ හාමුදුරුවෝ දැක්මා මේ ගඟ ආයෙනේ තියෙනවා බොහොම ලස්සන අඹ උයනක්. මේ හාමුදුරුවන්ට ලොකු කැමැත්තක් ඇති වුණා මේ අඹ උයන දැක්කහම. දැකලා හිතනවා මෙන්න භාවනා කරන්න හොඳම තැන මහානදම් පුරාණ ශෝක් තැන. මෙතන මේ භාවනා කරොත් නම් ඉක්මනටම ඔක්කොම වැඩ කටයුතු මහානකමේ ඔක්කොම බලාපොරොත්තු සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒක නිසා මම ගිහිල්ලා බුදුහාමුදුරගෙන් අවසර අරගෙන ඇවිල්ලා මෙතන භාවනා කරන්න ඕනේ. එහෙම කල්පනා කරලා ඔන්න ගියා බුදුහාමුදුරු හම්බ වෙන්න. කියලා බුදුහාමුදුරන්ට වැඳලා බුදුහාමුදුරන්ට කියන ස්වාමීනි මම මේ පිණ්ඩපාතෙන් පස්සේ මේ කිමිකාලා ගඟ අසල සක්මන් කරනකොට දැක්ක ස්වාමීනි බොහොම ලස්සන අඹ වනයක්. මට හිතුණා මෙන්න මෙතන තමයි බණ භාවනා කරන්න මහානදම් කරන්න හරියට හොඳම තැන. ඒක නිසා ස්වාමීනි මට අවසර දුන්නොත් මම එතන ගිහිල්ලා ඒ බණ භාවනා කරන්න
සතිය වඩන ප්‍රඥාව වඩන ඒ සමාධිය වඩන්නට මට අවසර දෙන්න කියලා. බුදුහාමුදුරුවෝ මේ වෙලාවේ කියනවා මේ ගිය මම දැන් මෙතන මේ තනියම ඉන්නේ. ඒක නිසා කවුරු හරි භික්ෂුවක් එනකන් ටික වෙලාවක් ඉන්න කියලා. පස්සේ මේ ගිය හාමුදුරුවෝ කියන ස්වාමීනි මේ තැන හරිම හොඳ තැනක් මට මේ භාවනා කරන්න යන්න මට අවසර දෙන්න. බුදුහාමුදුරන්ට නම් ඉතින් කරන්න දෙයක් නෑනේ කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ ඉතින් දැන් කරන්න ඕන වැඩ කටයුතු ඔක්කොම කරලා ඉවරයි. කළ දේ ආයි කරන්න දෙයක් නෑ. මට එහෙම නෙවෙයි ස්වාමීනි බොහොම දේවල් තියෙනවා මේ සසරේ නිම කරන්නට කරන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ අවසර දෙනවා නම් මම කැමතියි මෙතෙන්ට ගිහිල්ලා භාවනා කරන්න වීරිය වඩන්න. ඒ දෙවෙනි වතාවෙත් බුදුහාමුදුරුවෝ කිව්වා මේ ගිය මම මේ දැන් තනියම ඉන්නේ මෙතන. කවුරු හරි භික්ෂුවක් එනකන් ටිකක් බලන්න කියලා. තුන්වෙනි වතාවටත් කියන ස්වාමීනි බුදුරජාණන් වහන්සේ වැඩ කටයුතු ටික ඔක්කොම කරගෙන තියෙන්නේ. එහෙම නෙවෙයි මට කොච්චර තියෙනවද වැඩ කටයුතු කරන්න. ඒක නිසා ස්වාමීනි මම මේ අවසර ඉල්ලන්නේ පදං වීරිය වඩන්න. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මට අවසර දෙනවා නම් මේ නිවන් මඟ කෙටි කරගන්න පදං වීරිය වඩන්න මම එතෙන්ට ගිහිල්ලා භාවනා කරන්න කැමතියි කියලා. ඕම කිව්වාම බුදුහාමුදුරුවෝ කියනවා මේ ගිය ඉතින් පදං වීරිය වඩන්න නම් අවසර ඉල්ලන්නේ මහානදම් පුරන්නට නම් එහෙනම් ඉතින් මොනව කරන්නද ගිහිල්ලා කැමති දෙයක් කරන්න කිව්වා. දැන් මේ හාමුදුරුවෝ ඔන්න ගියා. ගිහිල්ලා අර අඹ වනයේට ගිහිල්ලා හොඳ අඹ ගහක් තෝරලාගෙන මෙතෙන්ට ගිහිල්ලා වාඩි වෙලා ඔන්න දැන් එරමිනිය ගොතාගෙන භාවනාව පටන් ගත්තා. හරියන්නේ නැහැ භාවනාව. හිත එකඟ වෙන්නේ නැහැ. හිතට නානාවිද විතර්ක ගලාගෙන එනවා, කෙලෙස් ගලාගෙන එනවා. මොන වගේ කෙලෙස්ද එන්නේ? කාම විතර්ක, කාම ආසාව ඇති වෙනවා. කාමුක හැඟීම්. අර කාමච්ඡන්ද කියලා නේද? බාධාගෙන කියන්නේ ඔයද මේ පංච නීවරණ වල කාමච්ඡන්ද. එතකොට කාම ආසාව ඇති වෙනවා. ඒක යන්තම් යටපත් කරගන්න මහන්සි වෙලා උත්සාහ කරනකොට ඔන්න ඇති වෙනවා ව්‍යාපාද විතක්ක. ව්‍යාපාදය කියන්නේ තරහ. ඊ타ත්ම යටින් තියෙන තරහක් තමයි ව්‍යාපාද කියලා කියන්නේ. ව්‍යාපාද කියන එක අර ලෝවැඩ සංග්‍රහයේ තියෙනෝනේ ව්‍යාපාද කියන වචනේ. නසිවයි යනසිත ව්‍යාපාදේ යා කියලා. මේ හිත යටින්ම තියෙන එක අර ඒ වෙලේ ඇති වෙන තරහ විතරක් නෙවෙයි මේ අර ක්‍රෝධය එළියට පණින ක්‍රෝධය වගේ එකකටත් වඩා ගැඹුරු මුල් ඇදගත්තු මේ ව්‍යාපාද සිතුවිලි. අනිත නසන්න ඕන කියන හැඟීම නෙමෙයි ව්‍යාපාදය කියලා කියන්නේ. එන්නේ ඒ වගේ හැඟීම් වෙනවා. ඊට පස්සේ ඒක යන්තම් අමාරුවෙන් යටපත් කරගන්න උත්සාහ කරනකොට විහිංසා විතක්ක එනවා. විහිංසා කියන්නේ හිංසා පීඩා කරන්න ඕන කියන හැඟීම. වද කරනවා අනිත් අයට කරදර වද හිංසා පමුණුවන මේ වගේ සිතුවිලි එනවා. බලන්න මේ සිතුවිලි දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි ඉගෙන ගන්නකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා සම්මා සංකප්ප කියලා එකක් නේද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප. මොනවද මේ සම්මා සංකප්ප කියලා කියන්නේ? නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. නෙක්ඛම්ම සංකප්ප කියන්නේ මේ කාම සංකල්ප වලට විරුද්ධ දේ. ඒවායින් ඈත් වීම. නෙක්ඛම්මයි කියලා කියන්නේ. අව්‍යාපාද සංකප්ප කියලා කියන්නේ ව්‍යාපාදයට නැත්නම් තරහට ප්‍රතිවිරුද්ධ හැඟීම්. තරහෙන් ව්‍යාපාදයෙන් ඈත් කරන හැඟීම්. අවිහිංසා සංකප්ප කියලා කියන්නේ කරුණාව. අර හිංසා පීඩා කරන ගතිය නෙවෙයි කාරුණික සිතුවිලි, මෛත්‍රී සිතුවිලි
තමයි අනිත් පැත්ත. මේ හාමුදුරුවන්ට ඇතිවෙන්නේ මේකේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙන්නන ඒ සම්මා සංකප්පවලට වැඩිය ප්‍රතිවිරුද්ධ සංකල්ප, කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප. මේ හාමුදුරුවෝ මුළු වරුවේම හවස් වරුවම භාවනා කරන්න බැලුවා. බලනකොට මේ සංකප්ප ගොඩට යට වෙලා හරියේම නැහැ. ඊපස්සේ මේ හාමුදුරුවන්ට ලොකු සංවේගයක් ඇති වුණා. අනේ මං කොච්චර ශ්‍රද්ධාවෙන් මහාන වෙච්ච කෙනෙක්ද මම මේ බලන්නකො මට ඇති වෙන හිතුවිලි සංකල්ප, කාම සංකල්ප ඇති වෙනවා, ව්‍යාපාද සංකල්ප ඇති වෙනවා, විහිංසා සංකල්ප ඇති වෙනවා. භාවනාව අතහැරලා දාලා යන්න ඕන බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න. බුදුහාමුදුරන්ට මේ කාරණේ කියන්න ඕනේ. ඔන්න ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි හරි පුදුමයි මම මේ භාවනාවට ගිහිල්ලා වාඩි වුණා. මම හරීම ශ්‍රද්ධාවෙන් මහාන වෙච්ච කෙනෙක් ස්වාමීනි. ඒත් බලන්න ස්වාමීනි මට ඇති වෙච්ච මේ විතර්ක, කාම විතර්ක කෙලවරක් නැතුව ගලාගෙන එනවා හිතට. ව්‍යාපාද විතක්ක කෙලවරක් නැතුව හිතට ගලාගෙන එනවා. විහිංසා විතක්ක ගලාගෙන එනවා හිතට. මෙහෙම ප්‍රකාශ කළා. බුදුහාමුදුරුවෝ මේ හාමුදුරුවන්ට මේක කරගන්න බැරි වෙනවක දැනගත්ත හැබැයි. ඒකයි ටිකක් ඉන්න කියලා කිව්වේ. කොහෙද ඉතින් හිටියේ නෑනේ නේද? ඒවට අහන්න නැතුව නිකන් ආඩම්බර කතානේ කිව්වේ. බුදුහාමුදුරන්ට නම් ආයි කර කියා ගන්න දෙයක් නෑද? කරන්න දෙයක් නෑ. මට එහෙම නේද? ඒ විදිහේ කතාත් කියලා තමයි මේ ගියේ. ඕනකම තිබුණට වැඩක් කරන්න ඕනකම තිබුණටම වැඩේ හරියන්නේ නෑ. ඒකට ක්‍රමයක් තියෙන්න බෑ නේද? එතකොට මේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙතෙන්දී ඊටාම වටිනා අනුශාසනාවක් කළා. භික්ෂුන් වහන්සේලාටත් ඊටාම වටින බණ භාවනා කරන ඇත්තන්ට ඊටාම ප්‍රයෝජනවත්. ගිහි පින්වතුන්ටත් බොහොම ප්‍රයෝජනවත් අනුශාසනාවක් කළේ වෙලාවේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ගිය සමාධිය මෝරලා නැත්නම් සමාධිය මෝරන්නට අවශ්‍ය කරන කාරණා පහක් තියෙනවා. අන්නේ කාරණා පහෙන් සමන්විත වෙන්න ඕන ඉස්සෙල්ලා. මොකක්ද? කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඕනේ. කල්යාණ මිත්‍රය කියලා කියන්නේ කවුද? අපේ සමාජෙත් අපිත් කියනවා සමහර විට අපේ දායක පින්නතුන් කියනවා එයා හරිම හොඳ කල්යාණ මිත්‍රයෙක් කියලා. අපි එහෙම කියන්නේ කරට අත දාගෙන වැඩ කරන කෙනාට. අපි හොඳ නරක දෙකේදීම අපත් සමග එකට ඉන්නවා නම් කල්යාණ මිත්‍ර කියලා කියනවා. ධර්මයේ කල්යාණ මිත්‍රයා එහෙම නෙවෙයි. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ තමන්ට වඩා ඉහළින් ඉන්න එක්කෙනා. වඳින්න පුදන්න පුළුවන් කෙනෙක්. තමන්ගේ ධනද ගහලා හිතේ ශ්‍රද්ධාව ඇති කරගෙන වඳින්න පුළුවන් කෙනෙක්. ඉහළ මට්ටමක ඉන්න කෙනෙකුට තමයි කල්යාණ මිත්‍ර කියලා කියන්නේ. මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම කල්යාණ මිත්‍රයා තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ කල්යාණ මිත්‍රයෙක් කියලා හැඳින්වුවා මේ ලෝකයට. දැන් මේ හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ දේශනා කරන කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන්න ඕන කියලා. මෙහා මෙච්චර උතුම් කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉඳගෙන ඒ කල්යාණ මිත්‍රය කියන දේ අහන්නේ නැතුව තමයි මේ හාමුදුරුවෝ භාවනාවට ගියේ. ඉතින් කොහොමද භාවනාවක් හරියයිද නේද? ඊට වඩා උතුම් ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයෙක් මේ විශ්වයේ පහළ වෙලත් නැහැ. පහළ වෙනවන ඒව තවත් බුදුවරයෙක්ම පමණයි. එතකොට ඊළඟට ඉන්න කල්යාණ මිත්‍රෝ ඒ කාලේ නම් හිටියේ සරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ ඔය වගේ ශ්‍රේෂ්ඨ මහරහතන් වහන්සේලා. ඔන්න දැන් කියනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය
ඉස්සර වෙලා මුලින්ම තියෙන්න ඕනේ. හොඳ කල්යාණ මිත්‍රයෙක් හෝ මිත්‍රයන් ඉන්න ඕනේ. කල්යාණ මිත්‍රයා එතකොට මඟ පෙන්නනවා. මෙන්න මෙහෙමයි කරන්නේ. වැරද්ද පෙන්නනවා. හරි දේ කරනවා. ඒක උනන්දු කරනවා. අන්න කල්යාණ මිත්‍රයාගේ හැටි. එතකොට දෙවැනි කාරණේ කාරණා පහෙන් තමන්ට අයත් සීලයෙන් සම්පූර්ණ වෙන්න ඕනේ. සාමණේර කෙනෙක් නම් සාමණේර දස සීලය කියලා එකක් තියෙනවා. උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් නම් උපසම්පදා සීලය කියලා දෙයක් තියෙනවා. ගේ පින්නතුන්ට දෙනවා පන්සිල්, අටසිල්, දසසිල් ආදි වශයෙන්. එතකොට මේ භාවනාවකදී තමන්ගේ සීලය හොඳට පිහිටලා තිබුණොත් තමයි භාවනාව සාර්ථක වෙන්නේ. නැත්නම් අසාර්ථක වෙනවා. මොකද භාවනා කරන්න වාඩි වුණාම හිතට ගලාගෙන එනවනේ අරව. වැරදි වැඩ කරලා තිබුණොත් ඒක ගලාගෙන එනවා. අර අඟුලිමාල හාමුදුරුවන්ට භාවනා කරන්න බැරුණා මුලදී. භාවනා කරන්න ගියා සාර්ථකුනේ නැහැ. ඔක්කොම අර මිනිස්සු මරපුවා. ඔක්කොම හිතට එනවා අර වැඳලා බැගෑපත් වෙලා අඬන හැටි. අනේ මාව මරන්නේවා, මට දරුවෙක් ඉන්නවා, දුවක් ඉන්නවා, පුතෙක් ඉන්නවා. ඒ අය බලා ගන්න කෙනෙක් නැහැ. මගේ අම්මා තාත්තා වයසක වෙලා ඉන්නවා. ඔහොම බැගෑප මේ ඔක්කොම එනවා අර කරපු දේවල්. අනේක තමයි මේ තමන්ගේ සීලයේ ඉස්සරලා පිහිටන්න ඕන කියන්නේ. සීලයෙන් අපේ අතින් සිද්ධ වෙන වැරදි නතර කරගන්න. අඟුලිමාල හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ පස්සේ උපදේශයක් දුන්නා. අර කාන්තාවක් දරුවෙක් ලැබෙන්න ගිහිල්ලා ඉන්න අවස්ථාවේ දරුවා හරියට පිහිටන්නේ නැතුව ලැබෙන්න ගිහිල්ලා බොහොම දුකටපත් වෙලා දරුවත් අමාරුයි මරණාසන්න වෙලා හිටිය දෙන්නම. බුදුහාමුදුරුවන්ට ගිහිල්ලා කිව්වා ඉක්මනටම ගිහලා පින්ඩපාත යන එක නතර කරලා මෙන්න මෙහෙම දෙයක් දැක්කා කියලා. අන්න බුදුහාමුදුරුවෝ ළඟට කියනවා අර අඟුලිමාල පිරිත කියලා අපි කියන ඒ පිරිත කියලා සත්‍යක්‍රියා කරන්නයි කියලා. මොකද කොහොමද ස්වාමීනි මම සත්‍යක්‍රියා කරන්න ඕන? ගිහිල්ලා කියන සහෝදරිය මම උපන්දා පටන් කිසිම සතෙක් මරලා නැහැ. මේක සත්‍යයක්, මේ සත්‍යෙහි බලයෙන් ඔබට සෙතක් වේවා කියලා. ඔබගේ දරුවට සෙතක් වේවා කියලා. අපෝ ස්වාමීනි මට එහෙම කරන්න බෑනේ. මම කොච්චර මැරුවද මිනිස්සු. අඬද්දි වැළපෙද්දි දරුවෝ ඉන්න තාත්තලා අම්මලා ඔක්කොම මැරුවානේ ස්වාමීනි මං කොහොමද එහෙම කියන්නේ? එහෙමනම් අඟුලිමා මේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා එහෙනම් මෙන්න මෙහෙම කියන්නේ. යතෝහම් භගිනි අරියාය ජාතියා ජාතෝ නාපිජානාමි සංචිච්ඡපානං ජීවිතාවය රූපේතා. මම මේ ආර්ය ධාතයේ උපන්දා පටන් මේ පැවිදි වුණාට පස්සේ එදා ඉඳලා මම කිසිම සතෙක් දැන මැරුවේ නැති බව සත්‍යයක්. ඒ සත්‍යෙහි බලයෙන් ඔබට සෙතක් වේවා කියලා. අඟුලිමාල හාමුදුරුවෝ කියන ස්වාමීනි ඒකනම් මට කියන්න පුළුවන්. මම මේ සිවුර දාගත්තට පස්සේ කිසිම දවසක කූඹියෙක්වත් මරලා නැහැ. මම එහෙම ගිහිල්ලා කියන්නම්. අන්න බලන්න එහෙම ගිහිල්ලා කියවලා සත්‍යක්‍රියා කළා. රහතන් වහන්සේ නෙවෙයි තාම. මේ පෘථග්ජන මට්ටමේ ඉන්න. ඒ සත්‍යක්‍රියාව හරියටම හරි ගියා. අර දරුවාගේ ජීවිතය ආරක්ෂා වුණා. ඒ දරුවාගේ ජීවිතේ විතරක් නෙවෙයි අඟුලිමාල හාමුදුරුවන්ට ඔන්න පදනමක් දාලා දුන්න බුදුහාමුදුරන්ට හිතන්න. පෞගිය දේවල් ගැන හිතලා වැළපිලා මේ වැඩක් නෑ. ඒක අතීතේ හදන්න බෑ අපිට ගිහිල්ලා. හැබැයි මෙතන ඉඳලා පුළුවන් අපි මේ යම් කිසි තැනක ඉඳලා නිවැරදි තැන පිහිටියනම් නේද? එතන ඉඳලා පුළුවන්. අන්න එතන ඉඳලා භාවනා කරන්න පටන් ගත්තට පස්සේ අඟුලිමාල හාමුදුරුවෝ ඉක්මනින්ම රහත් වුණා. අනේකටයි අපි සීලය අවශ්‍ය කරන්නේ. සීලය අපේ අතීතේ තිබුණේ නැත්නම් අපිට පටන් ගන්න පුළුවන් අද ඉඳලා හරි. පටන් ගත්තාම එතන ඉඳලා මම නිවැරදි සිල්වත්. අන්න එහෙම තමන්ගේ සීලයෙන් සම්පූර්ණ වෙන්න ඕන භාවනා කරන එක. නැත්නම් අරවර අඟුලිමාල හාමුදුරුවන්ගේ හිතට අර මහා
කෙලෙස් ගුණ ආව වගේ මේ ගිය හාමුදුරන්ගේ හිතට අර මේ විතර්ක සමුදායක් ගලාගෙන ආව වගේ භාවනාව හරියන්නේ නැති වෙනවා. මොන දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි දස කතා වස්තු අහන්නට ලැබීම. කතා වස්තු 10ක් තියෙනවා. මේ නිවනට අදාළ කතා වස්තු කියන්නේ මේ කතා කරනවා කිව්වට මේවම නෙවෙයි බණ අහන්න ඕන. බණ පොත් කියවන්නට ඕන මේ නිවනට අදාළ. මොනවද? ඒ 10 අපිච්ච කතා. අපිච්ච කතා කියලා කියන්නේ ආශාවන් අඩු බව පිළිබඳ කතා. ඒ වගේ කතන්දර වේවා, බණ වේවා, ඒ වගේ ඒවා අහන්ට ලැබීම මේ කාලේ. සන්තුට්ටි කතා කියලා කියන්නේ ලද දෙයින් සතුටු වීමේ හැකියාව තියෙන්න ඕනේ. ලද දෙයින් සතුටු වෙන එක්කෙනා හැමදාම සතුටින් ඉන්න කෙනෙක්. ලද දෙයින් සතුටු වෙන්න බැරි එක්කෙනා කවදාවත් සතුටින් ඉන්නේ නැහැ. එතකොට ලද දෙයින් ලැබෙන හැටියට සන්තෝෂයෙන් ඉන්න පුළුවන් තත්ත්වය. ඒක තමයි මේ සන්තුට්ටි කතා කියලා. ඒ පිළිබඳ ඉගැන්වීම් බණ අහන්නට ඕන. පවිවේක කතා. පවිවේක කියන්නේ විවේකය. විවේකයේ පිළිබඳ කියන බණ. විවේකය කියලා කියන්නේ මේ විවේකය අවශ්‍ය වෙනෝනේ භාවනාවට. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා විවේක වර්ග 3ක් ගැන කියනවා. කාය විවේක කියන්නේ කාය විවේක අපේක්ෂාවෙන් තමයි අපි තනිව යම් කිසි තැනක ඉන්නේ හුදකලාව. චිත්ත විවේක කියලා තියෙනවා. උපදි කියලා කියන්නේ ඔය එක කාම වස්තුන් මේවට කියන්නේ උපදි කියලා. ඒකට ඒ වයින් වෙන්වීම තමයි පවිවේක කතා කියලා කියන්නේ. අසංසග්ග කතා කියලා කියන්නේ සෙනග එක්ක ගැවසෙන ගතිය. සමහරුන්ට අමාරුයිනේ තනියම ඉන්න. දැන් අපි හිතමු යම් කිසි කෙනෙකුට ඔන්න අද ගෙදර කවුරුවත් නැහැ. මේ කියන තැනත්ත විතරයි ඉන්නේ. මෙයාට බෑ තනියෙන් ඉන්න. ඒක ටෙලිෆෝන් එක අරගෙන යාළුවෙකුට කතා කරනවා. එහෙම නැත්නම් ගිහිල්ලා ටීවී එක හරි දාගෙන ඒවට අහුම්කම් දෙනවා. එහෙම නැත්නම් ගිහිල්ලා කොහේ හරි යනවා. සමහර විට මේ කාලේ හරියට අපිට පේන්න තියෙන ඕක. නීතිත් දාලා තියෙන කොරෝනා වෛරස් නිසා විනය යන්න එපා කියලා කොහෙවත්. නමුත් ඉන්න බැරුව මිනිස්සු යනවනේ. යන්නේ ඉන්න බෑ. ඒකට පුරුදු නෑ. අර මේ පිරිසට එකතු වෙලා එහෙම යාමට තියෙන කැමැත්ත. ඒක කඩා ගන්න අමාරු. ඒක තමයි පවිවේක කතා ගෑනන්න. මේ විවේකයේ පිළිබඳ වටිනාකම කියවෙන ඒ බණ අසන්නට ලැබීම. අසංසග්ග කතා. විරියාරම්භ කතා කියලා කියන්නේ වීරිය පටන් ගැනීම පිළිබඳ. බණ භාවනාවලට අවශ්‍ය කරන වීරිය. ආර්ය අෂ්ටාංග මාර්ගෙත් එහෙම තියෙනවනේ නේ. සම්මා වායාම කියලා කියන්නේ වායාම කෙලස් තවන වීරිය. එතකොට පස්වෙනි කාරණේ, හයවෙනි කාරණේ සීල කතා. සීලය ගැන ඉගැන්වෙන දේශනාවන්. සමාධි කතා. භාවනා කරලා සමාධිය වඩා ගැනීම පිළිබඳ. ඒ වගේම පඤ්ඤා කතා. ප්‍රඥාව දියුණු වෙන විදිහේ දේශනාවන්. ප්‍රඥාව කියන්නේ නුවණම නෙවෙයි. බොහෝ නුවණ තියන අය ඉන්නවා ප්‍රඥාව නැති. බොහෝ නුවණ තියන අයට අර ප්‍රඥාව කියලා කියන්නේ හැම දෙයකම යථාර්ථය දකින ගතිය. නුවණ කියලා කියන්නේ මේ සාමාන්‍ය දැනීම ඒක නෙවෙයි. ලෝකෙ ඉන්න හරියට මේ බුද්ධිය දියුණු කරගත්තු අය. ඒ කට්ටිය තමයි මේ සමහර දේවල් නිෂ්පාදනය කරන්නේ. පරමාණු බෝම්බ නිෂ්පාදනය කරන්නේ බොහෝම බුද්ධිමතෙක්. එයා තමයි පරමාණු බෝම්බයකින් ඇති වෙන විපාක හොඳටම දන්නේ. මේකේ තියෙන බලය. නමුත් ඒක හැදුවානේ.
අනිත් ලෝකේ සත්වයන්ට කිසිම කරුණාවක් මේ මිනිස්සු මරන්න මිස වෙනස මාළු මරන්න නෙවෙයිනේ නැත්තම් මේ සතුන් මරන්න නෙවෙයිනේ. ඒ මානව වර්ගයා කෙරෙහි කරුණාවක් නැහැ. ඒක නිසා එතන ඒ අර ඉලක්කයට විතරයි යන්නේ. එතන ප්‍රඥාව නැහැ. ප්‍රඥාව නැති උගත්තු හරියට ඉන්න ලෝකේ. එයි මේ ලෝකෙට විශාල හානියක් වෙලක් තියෙනවා ඉදිරියටත් වෙනවා. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ පඤ්ඤා කතා ප්‍රඥාව දියුණු වෙන යථාර්ථය හැම දෙයකම යථාර්ථය දකින්න පුළුවන්. ඒවෙන් ඇති වෙන විපාක හැම දෙයක්ම දකින්න පුළුවන් ඥානය. විමුක්ති කතා නිවන පිළිබඳ කතන්දර විමුක්ති ඥාන දර්ශන කතා. එතකොට විමුක්තියට අදාළ ඥාන දර්ශන දැනීම් ඒවා පිළිබඳ කතන්දර බණ අසන්නට ඕන. ඔන්න ඕක තමයි දස කතා වස්තු කියලා කියන්නේ. ඔය පහෙන් දැන් පළවෙනි එක කල්යාණ මිත්‍ර සම්පත්තිය, දෙවෙනි එක තමන්ට සීලයෙන් යුක්ත වීම, තුන්වෙනි එක දස කතා වස්තු අහන්නට ලැබීම. අපි ඉතින් මේ කෙටි කරන්න වෙනව නැත්නම් වෙලාවම තියෙනවනේ නේද? හතරවෙනි එක ආරද්ධ විරිය. ආරද්ධ විරිය කියලා කියන්නේ වීරිය තියෙන උත්සාහය තියෙන්න ඕන. එහෙම නැතිව බණ භාවනාවට බහින්න බෑ. ඕන බලවේගයකට හිතින් එන ඕන අභියෝගයකට මුහුණ දීලා ඒක ජය ගන්නට පුළුවන් වීරියක් ශක්තියක් තියෙන්න ඕන ආරද්ධ විරිය. එතකොට උද්‍යවය දකින ප්‍රඥාව තියෙන්න ඕන. ඇතිවීම නැතිවීම දකින නුවණ. ඔන්න ඔය හැම දෙයක්ම ඇති වෙනව නැති වෙනවනේ. ඒක හොඳට දකින්න පුළුවන් භාවනාව හරියට කරනකොට අන්න ඔය කාරණා පහ තියෙන්න ඕන කියලා බුදුහාමුදුරු දේශනා කළා. සමාධිය මෝරලා නැත්තම් සමාධිය දියුණු කරගන්නට. ඊළඟට කියනවා ඒකේ ඉදිරියට යාමක් හැටියට බුදුහාමුදුරු තන එහෙම ඉස්සර වෙලා මේ කාරණා පහ සකස් කරගෙන ඊළඟට භාවනා හතරක් වඩන්න ඕනේ. ඉස්සර වෙලා අර ටික හදා ගන්න ඕනේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය පටන් අරගෙන අර ගියපු කරුණු ටික. ඊට පස්සේ අසුභය වඩන්නට ඕන. මොකටද? රාගය ප්‍රහාණය කිරීම පිණිස. අසුභ භාවනා කියලා කියන්නේ නේද? අපි අර මේ ශරීරයේ තියෙන අසුභ తත්වය බලන්න. කේසා ලෝමා නඛා දන්ත තචෝ කියලා අපි මේ ඔය භාවනා කරනකොට කියන්නේ නේද? අට්ටි මින්ජං මාංසන්නාරු ආදි වශයෙන් සඳහන් කරන දෙතිස් කුණප කොට්ටාසයන්. මේකටනේ අපි මේකේ රාගය ප්‍රහාණය වීම සඳහා අසුභය වඩන්නට ඕනේ. අසුභය වඩන්නේ නැති කෙනාට රාගය ඇති වෙන්නේ මේ විශේෂයෙන්ම මේ රූප ශබ්ද ගන්ධ රස පිළිබඳනේ නේද? යම් යම් රූප දැක්කම අපේ ආසාව වැඩි වෙනවා, රාගය වැඩි වෙනවා. යම් යම් ශබ්ද ඇහුනමත් අපේ ආසාව වැඩි වෙනවා. එතකොට මේ රාගය ප්‍රහාණය කිරීම සඳහා හොඳම භාවනාව තමයි අසුභය. අද පැරණි කාලේ මලමිනී ළඟට ගිහිල්ලා බලාගෙන ඒවා භාවනා කරා. ඒ හාමුදුරුවෝ එහෙම තමයි ඒවා මේ කළේ. දැන් නම් මලමිනියක් වුණත් බොහොම ලස්සනයිනේ. මලමිනිය හොඳ පෙට්ටියකට තියලා ළඟට ගියාම සුවඳක් ගන්නවා. සන් පවුඩර් දාලා නේද? ඊට පස්සේ ඒකට අන්දලා තියෙන ලෝකේ තියෙන හොඳම ඇඳුම අන්දලා තියෙන. හරියට අර ලස්සනට එහෙම අර මිනියට කරන ගෞරවයක් හැටියට තමයි කරන්නේ. නමුත් කෙනෙකුට යථාර්ථය දකින්න බෑ. ඒක බලාගෙන හිටියම සමහර කෙනෙකුට ඔච්චර හොඳද මැරෙන එක කියලා සමහර. නේද? බුදුහාමුදුරුවෝ ඒ කාලේ භික්ෂුන් වහන්සේලා භාවනා කරන අය අමුසොහොනට ගිහිල්ලා භාවනා කරන්නේ මේ කුණු වෙන මිනිහ දිහා බලලා. දැවෙන මිනිහ දිහා බලලා. මෙන්න මේක තමයි ජීවිතයට සිද්ධ වෙන්නේ අපි කාටත් කියලා. මෙන්න
අසුභය වඩනවා. එහෙම ඒව අරමුණු ගෙනල්ලා අරගෙන ඇවිල්ලා එතකොට මේ තියෙන ඇල්ම රාගය දුරු වෙලා යනවා. මෛත්‍රිය වැඩි යුතු ව්‍යාපාදය නැති කිරීම සඳහා මෛත්‍රී භාවනාව පුරුදු කරන්න ඕන. ඒ දෙක තමයි ඉස්සෙල්ලාම පුහුණු කරන්න ඕන. ඉස්සර වෙලා රාගය නැති කරන්න. මොකද අපේ ජීවිතවල තියෙන ප්‍රධානම දෙකයි නේද? අර පෝරලිටි දෙකක් තියෙනවා නේද? මේ අන්ත දෙකක් තියෙනවා. එකක් තමයි මේ ආසාව. අනිත් එක තමයි ද්වේෂය. ආසාව ද්වේෂය තුනී කරගෙන ආසාව තුනී කරගන්නවා අසුභයෙන්. මෛත්‍රියෙන් ද්වේෂය තුනී කරගන්නවා. එහෙම කරගෙන ඔන්න ඉස්සර වෙලා හිත හදා ගන්න ඕනේ. පදනම හදා ගන්න ඕනේ. ඊට පස්සේ ආනාපාන සතිය වැඩි යුතුයි විතර්ක උපච්ඡේදය සඳහා විතර්ක දුරු කර ගැනීම සඳහා. ආනාපාන සතිය වඩන්න ඕන කියලා කිව්වා. ඊළඟට 4 වෙනුව කියනවා අනිත්‍ය සංඥාව වැඩි යුතුයි අස්මිමානය දුරු කර ගැනීම සඳහා. ඔන්න ඔය භාවනා 4 වැඩි යුතුයි කියලා බුදුහාමුදුරුවෝ මේ ගිය හාමුදුරන්ට දේශනා කරනවා. දැන් මේ ගිය හාමුදුරන්ට උනේ මොකද්ද? මේ අසුභ භාවනාව කරලා තිබුණේ නැහැ. කාම සංකප්ප එන්න පටන් ගත්ත හොගාලා. මෛත්‍රී භාවනාව පුරුදු කරලා තිබුණේ නැහැ හොඳට. ඒක නිසා ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප හොගාලා ගලාගෙන ඉන්න පටන් ගත්තා. මේ හාමුදුරුවොත් පුදුම වුණා. අනේ මං කොච්චර ශ්‍රද්ධාවෙන් මහාන වෙච්ච කෙනෙක්ද මේ මොනවද මගේ හිතට එන්නේ කියලා. තමන් දන්නේ නැහැ තමන්ගේ හිතේ තියෙන දේවල් සංසාරේ ඉඳලා එන දේවල් තියෙනවා. භාවනාවට ගිහිල්ලා වාඩි වුණාම තමයි ඔක්කොම මතුවෙලා එන්නේ. ඒතකන් හිත යටනේ තියෙන්නේ. තමන් දන්නේ නැහැ. තමන්ගේ හිත තමන්ට තේරෙන්නේ නැහැ. ගිහිල්ලා මේක පටන් ගත්තාම තමයි එන්නේ වැඩි. ඒක නිසා ඔන්න මේ භාවනා 3 වඩන්නට කියලා කීවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ගිය අනිත්‍ය සංඥාවනේ අන්තිමට වඩන්න කිව්වා. අනිත්‍ය වඩන්න කිව්වා ආස්මිමානය නැති කරගන්න. මොකද්ද මේ ආස්මිමානය කියලා කියන්නේ? වෙමි කියන හැඟීම. මේක මේ නිගම්මානයක් නෙවෙයි. අපි සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති වෙනවා. ඊළඟට කාමරාග ව්‍යාපාද නැති වෙනවා නේ. නමුත් මෙන්න මේ අස්මිමානේ නැති වෙන්නේ රහත් වුණාම. රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන පහ. මෙන්න මේ මාන කියලා කියන්නේ රහත් වෙනකොට පමණක් නැති වෙන දෙයක්. මානය කියන්නේ මාන කියන එකේ තේරුම මනිනවා කියන එකයි. මොකද්ද මනින කෝදුව තමන්. අපි යමක් මනින්න කෝදුවක් ගන්නවනේ නේද? එතකොට මේ තමන් තමයි කූඤ්ඤය. ඔන්න කූඤ්ඤය ගාලා තමයි මනින්නේ. එතනින් තමයි පටන් ගන්න. ඒ තමන් කියන කූඤ්ඤයේ ඉඳගෙන ලෝකයම අපි මනිනවා. එක එක්කෙනා ගැන අපි තීරණ ගන්නවා. වැරදි තීරණ ගන්නවා සමහර විට. එතකොට දැන් ඔන්න අස්මිමානය නැති වෙන බුදුහාමුදුරුවෝ දෙන බෙහෙත විරේකය මොකද්ද? මේ අනාත්ම සංඥාව වඩන්න කියලා කිව්වා. මේවා අනාත්මයි කියන බව, ආත්මයක් කියලා දෙයක් නැහැයි කියලා. දැන් සක්කාය දිට්ඨියේදී දැන් සක්කාය දිට්ඨිය නැති වෙන සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ එක්තරා විදිහක ආත්ම දෘෂ්ටියක්. පංචස්කන්ධය ආත්ම වශයෙන් ගැනීම.
නමුත් අනිත්‍ය සංඥාව දුරු කරනකං අනිත්‍ය සංඥාව වඩනකං ආත්ම සංඥාව සම්පූර්ණ නැති වෙන්නේ නැහැ. ආත්ම සංඥාව නැති වෙන්න අනිත්‍ය සංඥාව වඩන්න කියලා කිව්වා. ආත්ම සංඥාව ඇති තැනැත්තාට තමයි ඔන්න අස්මිමානය කියන වෙමි කියන මේ සියුම් මානය නැති වෙන්නේ. ඒ මානය ඉවත් කරලා ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා මෙලොවම සසර දුක් නිවලා උතුම් වූ නිර්වාණත්වයට පත්වෙනවා ඒ තැනැත්තා කියලා. ඔන්න නිවන් දක්වා බුදුහාමුදුරුවෝ මේ පැහැදිලි කිරීම කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ විතර්ක පිළිබඳ උන්වහන්සේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරා. දැන් මේ විතර්කවලට නෙමේ හාමුදුරුවෝ යට උනේ නේද? මේ ගිය හාමුදුරුවෝ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විතර්ක ගැන බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම කියනවා. බුදුහාමුදුරුවෝ ඒ විතර්ක වලින් නිදහස් වෙච්ච බව කියන්න. කුද්දා විතක්කා සුකුමා විතක්කා අනුග්ගතා මනසෝ උප්පිලාවා ඒතේ අවිද්වා මනසෝ විතක්කේ හුරාහුරං ධාවති බන්ත චිත්තෝ. මේ කුද්දා විතක්කා පොඩි විතර්ක, සුකුමා විතක්කා ඉතා සියුම් විතර්ක. මේ මහා විතර්ක නෙවෙයි මේ සමහර විට. බොහොම පොඩි දේවල්, බොහොම සියුම් දේවල්. අනුග්ගතා හිතින්ම හටගෙන මනසෝ උප්පිලාවා මනස උලුප්පල දානවා. අවුස්සල දානවා මනස. මනස ඇති වෙච්ච පොඩි පොඩි විතර්ක, මේ මහා ඒවා නෙවෙයි, චූටි දේවල්. ඒතේ අවිද්වා මනසෝ විතක්කේ හුරාහුරං ධාවති බන්ති චිත්තෝ. අඥාන පුද්ගලයා මනසේ ඇතිවෙන මේ විතර්ක වලින් මොකක්ද වෙන්නේ? හිත ඇතුලෙන් අරහෙ මෙහෙ දුවනවා. අර පුංචි ළමයෙක් ගෙනල්ලා තියුවම කොහේ හරි සමහරට යන්තම් ඇවිදින්න පටන් ගත්ත විතරයි, නැත්නම් දන ගන්න. ඒක දැනක ඉන්නේ නැහනේ. අරහෙ යනවා මෙහෙ යනවා. මේ දරුවන් ඉන්න අම්මලා දන්නවනේ. සමහර විට කවා ගන්නත් බෑනේ. කන්න ටිකත් බත් ටික අරගෙන පස්සෙන් එලවන්න ඕන. මොකද එක තැනක තියන්න අමාරුයි. අන්න ඒ වගේ තත්ත්වයක් මේ හිතට ඇති වෙනවායි. අර හරියට සතෙක් වගේ, බල්ලෙක් වගේ සතෙක් වුණත් නේද? එළියට දැම්මොත් පැනලා දුවනවා නේද? හරියට අර ලණුවක් දාලා අල්ලගත්තේ නැත්නම් ඔය යනවාද කියලා කියන්නේ. අන්න ඒ වගේ තත්වයකට හිතපත් වෙන අය මේ අවිද්‍යාව කියන්නේ අඥාන පුද්ගලයා තුල ඇතිවෙන මේ විතර්ක හිත තුල අරහිම හිදුවනවාය. ඒතේච විද්වා මනසෝ විතක්කේ ආතාපියෝ සංවරති සතිමා. ඔන්න නුවණැති පුද්ගලයා බුදුරජාණන් වහන්සේ ගැන මේ කියන්නේ මේ කියන මනසින් උපදින විතර්ක ආතාපියෝ සංවරති සතිමා. කෙලස්තාවන වීරියෙන් යුක්තව, සිහියෙන් යුක්තව සංවර කරගන්නවා. සංවර කරනවා. එහෙම තමයි බුද්ධිමත් තැනැත්ත කරන්නේ. අනුග්ගතේ මනසෝ උප්පිලාවේ. මනසින් හටගෙන මනස උලුප්පන මේ කියන් අශේෂ මේතේ පජහාති බුද්ධෝ. සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරනවා බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ උදාන වාක්‍යයක් ප්‍රකාශ කළා. ඔය උදාන වාක්‍ය ප්‍රකාශ කරලා බුදුහාමුදුරුවෝ ඊළඟට මෙන්න මේ අපි දේශනා කළ ගාථාව, මුලින්ම මාතෘකා ගාථාව උන්වහන්සේ දේශනා කළා. මොකක්ද ගාථාව? පන්දනං චපලං චිත්තං දුරක්කං දුන්නිවාරයන් උජුං කරෝති මේදාවී උසුකාරෝව තේජනං. පන්දනං චපලං චිත්තං හිතේ හැටි කියනවා මේ.
කාටද මේ ගිය හාමුදුරන්ට. පන්දනම් කියන්නේ නිතරම සැලෙනවා. ස්ථාවරව පිහිටල නැහැ පන්දනම් සැලෙනවා. චපලයි කියලා කියන්නේ කරන්න ඕන දේ නෙවෙයි කරන්නේ. නොකළ යුතු දේ තමයි කරන්නේ. චපලං චිත්තං. අන්න ඒ වගේ මේ සිත හරියට නිකම්ම සැලෙනවා. පොඩි දෙයකින් සැලෙනවා. රූපයක් දැක්කහම සැලෙනවා. සද්දයක් ඇහුනහම සැලෙනවා. මේ අනිත් ඒවටත් එහෙමයි සැලෙනවා. ඒක නිසා චපලයි. දුරක්ඛං දුන්නිවාරයන් ආරක්ෂා කරගන්න අමාරුයි. දුන්නිවාරයන් වළක්වන්න අමාරුයි. සමහර විට මේ පැත්තකට වෙලා භාවනා කරත් හිත දුවනවා අර එහෙමේ. මේ භාවනා කරන්න ඉන්නේ. භාවනා කරාට හිත නිකන් බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා වගේ. වෙන කවුරු හරි ගැන හිතන්නේ, වෙන දෙයක් ගැන හිතන්නේ. චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයන් වළක්වන්න අමාරුයි. හරියට අර මේ හරකෙක් වගේ. අපි හිතමු දැන් කුඹුරක් දැක්කහම හරකෙක් ඕකට දුවගෙන යනවනේ ගිහිල්ලා. මොහොම අමාරුවෙන් තමයි වළක්ව ගන්න පුළුවන් වෙන්නේ. ඒක ගැට ගහලා කඹයක් දාලා ගහකට තියලා කණුවකට තියලා ගැට ගහන්න ඕනේ. නැත්තම් කඩාගෙන බිඳගෙන යනවා. උජුං කරෝති මේ දාවි. මෙන්න මේ වගේ සිත මේ සැලෙන චපල වූ රකින්ට අමාරු වළක්වන්නට අමාරු මේ සිත නුවණ තියෙන තැනැත්තා කෙලින් කරගන්නවා. අරවට මෙයාට දුවන්නේ නැතෝ කොහොමද? උසුකාරෝව තේජනං. හරියට හීවඩුවෙක් ඊතලයක් කෙලින් කරනවා වගේ. ඒ කෙලින් කරන්නේ කොහොමද? ඊවඩුව දැන් ගහ කැලේට ගිහිල්ලා හොඳ ආරටුව තියෙන ගහක් කපලා ඕක පළලා මේව කරලා ඊතලයට ගේනවා. අර ගහේ කපලා ඒ ඊතලයට ගෙනල්ලා ඒක කෙලින් කරනවානේ. ඇද ඇරලා නොයෙක් විදිහට කෙලින් කරලා තමයි ගන්න. ඇද වෙච්ච ඊතලකින් විදින්න බෑ කෙලින්. කෙලින් විදින්නට නම් ඊතලේ කෙලින් තියෙන්න ඕන. ඉස්සර කාලේ ඉතින් ඔය යකඩ වගේ දේවල් තිබුණේ. ඔයා ගන්න අමාරු කාලේ ඊතල හදන්න තින් ඔය ලී වලින් තමයි. ඒ ලීය හොඳට කෙලින් කරලා හදලා ගන්නවා. හදන්න පුළුවන්. අන්න ඒ වගේ නුවණ තියෙන තැනත්තා මේ හිත කෙලින් කරන්නේ එහෙමයි. හිතේ ස්වභාවය අරකයි. නමුත් ඒ ස්වභාවයටම ඉඩ දෙන්නේ නැතුව සැලෙන චපල මේ රකින්න අමාරු වළක්වන්න අමාරු හිත කෙලින් කරන කොහොමද? අර තියලා අරමුණකට ගැට ගන්නවා. හරියට අර හරක අපි එකින් ගැට ගන්නවා වගේ ගහකට කණුවකට. කණුව තමයි කමටහනක් දෙන්න ඕනේ. එතකොට දුවනකොට ආපහු ඇදලා ගන්න කමටහනට. අන්න ඒක තමයි ක්‍රමය. ඊළඟට කියනවා වාරිජෝව තලේ කිත්තෝ ඕකමෝකත උබ්බතෝ පරිපන්දති ජං චිත්තං මාරදේයං පහතවේ. හරියට මේ හිත ඔබම ඔබ හැසිරෙන්නේ සැලෙන්නේ හරියට වතුරෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ. වාරිජ කියලා කියන්නේ මාළුවට. වාරි කියන්නේ වතුරට. වතුරෙහි උපදින සතාට කියනවා වාරිජ කියලා. ඒ සතා වතුරේ ජීවත් වෙන්නේ. හුස්ම ගන්න වතුරේ. මාළුව වතුරෙන් එළියට ගොඩ දැම්මොත් එහෙම ඌ දඟලනවනේ. ඔය සමහරු ගිහිල්ලා මාළු අල්ලනවනේ. මාළු අල්ලලා අර බෝට්ටුවට දැම්මා මම යන්නේ අර සතා දඟලන හැටි. ඌට හුස්ම ගන්න බෑ. මේ ගැටි අරගෙන පින්තූර ගන්නව පෙන්න නේද? අර සතා දුක් විඳින හුස්ම ගන්න බැරුණා. හරියට කවුරු හරි අපි වතුරට දාලා ඔළුව යට ඔබාගෙන හිටියොත් කවුරු හරි එළියට ගන්න දෙන්නේ නැතුව අපි කොච්චර දඟලනවද? ඒ වගේ දෙයක් අර මාළුවට කරන්නේ. විනෝදෙට කරන්නේ.
වාරිජෝව තලයේ කිත්තෝ බුදුහාමුදුරුවෝ ඒකම මේ උපමාවට ගන්නෙ. වතුරෙන් අල්ලලා ගොඩට දාපු මාළුවෙක් වගේ මේ හිත සැලෙනවා හරියට. ඒක නිසා මේ සිත මේ මාරයාගේ භූමියෙන් එළියට දාගෙන කොහොම හරි නිදහස් වෙන්න කියන කතාව තමයි මේ බුදුහාමුදුරුවෝ මේකෙන් කියන්නේ. සිතේ හැටි සිතේ ස්වභාවය බුදුහාමුදුරුවෝ මේගිය හාමුදුරන සඳහන් කරලා ඉතාම වටිනා ධර්ම දේශනාවක් සිද්ධ කළා. අපටත් බණ භාවනා කරන හැමෝටමත් ඉතාම වැදගත් උපදේශ මාලාවක් මේ දේශනාව තුළ අන්තර්ගත වෙලා තියෙනවා. භාවනාව සාර්ථක කරගන්නේ කොහොමද? මේ මාරයාගේ රාජධානියෙන් නික්මිලා යන්නට පුළුවන්කම ලැබෙන්නේ කොහොමද කියලා මෙයින් කියවෙන්නේ. ඉතින් මීට වඩා අපි ධර්ම දේශනාව දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මේ ගිය ස්වාමීන් වහන්සේ මුල් කරගෙන මේ ගිය හාමුදුරුවන්ට විතරක් නෙවෙයි මුළු මහත් සත්වයාටම සසරින් මිදෙන්න අපේක්ෂා කරන වැදගත් වන උතුම් පාඩමක් බුදුහාමුදුරුවෝ කියා දුන්නා. මේ ගිය හාමුදුරුවන්ටත් ස්තුති කරන්න වටිනවා නේද? අර කඩාගෙන බිඳගෙන ගිහිල්ලා බුදුහාමුදුරුවන්ටත් තරම ගියාගෙන ගිහිල්ලා. ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ ගිය හාමුදුරුවන්ට විතරක් නෙවෙයි මුළු සමාජයටම වැදගත් වෙන බොහොම වටිනා පින්කමක් මේ අනුශාසනාවක් මේ ධර්ම දේශනාවක් කළා. දැන් අපි මේ පින් අනුමෝදන් කරමු දෙවියන්ටත් ඥාතීන්ටත්. ඉතින් පළමු කොට අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. පින් කැමති දෙවි දේවතාවරු මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දේවාශීර්වාද අද මේ පින්කමේ දායකත්වයේ දරන මේ පින්වතුන්ටත් පවුල් වල හැම දෙනාටත් සලසා දෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් දෙමු. දෙවියන්ට උතුම් වූ නිවන් සම්පත් පිණිසත් මේ පින් හේතු වේවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තේ සදා. ඊළඟට පින්වත්නි ඥාතීන්ට පින් අනුමෝදන් කරවමු. ඉතින් මේ වෙලාවේ මේ පින්කමේ දායකත්වයේ දරනවා දෙපිරිසක් එකතු වෙලා ඔදීප් අතුකෝරාල මහත්මයා, මනෝරී වැලිකල මහත්මිය, ඒ වගේම දරුවන් දෙදෙනා, දිනෙත් පුතා කවින් පුතා. එදා අද මේ පින්කම දායකත්වයේ දරන්නේ ඔදීප් මහත්මයාගේ මෑණියන්. ඔදීප් මහත්මයා වගේම ඔදීප් මහත්මයාගේ සහෝදර ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. ඒ මෑණියන් ශාසනයට පූජා කරපු සාරිපුත්ත ස්වාමින් වහන්සේ. ඒ ස්වාමින් වහන්සේගේත් මෑණියන්, ඒ වගේම ලංකාවේ ජීවත් වෙන රොහාන් අතුකෝරාල මහත්මයාගේ, ඔදීප් මහත්මයාගේ පියතුමාගේ ස්වාමි දියණියන්, ඒ වගේම විනීතා, නිෂා අතපත්තු කියන ඒ ඇත්තන්ගේ ඥාති සහෝදරයනේ නංගි. ඉන්ද්‍රශීලී අතුකෝරල මහත්මිය පරලොව සැපත් වන්නට යෙදුණා අගෝස්තු මාසේ 26 වෙනිදා. ඔදීප් මහත්මයාට ලංකාවට යන්නත් බැරි වුණා ඒ කටයුතු වලට සම්බන්ධ වෙන්න. ඒ වගේම නැති වුණා ලොකු අම්මා.
ඉන්ද්‍රශීලී අතුකොරල මහත්මියගේ ලොකු අක්කා ගුණශීලී අතපත් වූ මහත්මිය. ඒ මහත්මිය අසනීප වෙලා මේ කාලේ අසනීප තියෙනවානේ. අන්නේ අසනීපෙන් නැති වුණා. මේ එතකොට බාල සහෝදරිය ඉන්ද්‍රශීලී අතුකොරල මහත්මිය ලොකු සංවේගයකට පත් වුණා එකෙන්. කෑම බීමත් වර්ජනය කරලා ඒ දුකෙන් ඉන්න අවස්ථාවේ කොහොම හරි එතුමියටත් මේ රෝගේ වැළඳිලා එතුමිය මිය පරලොව සපත් වන්නට යෙදුණා. අවුරුදු 70යි. නංගිට අක්කට 71යි. ඒ මෑණියන් ඉතින් ඉතාමත්ම පින්වන්ත මෑණි කෙනෙක්. බොහොම කලාතුරකින් කරන්න පුළුවන් පින්කමක් තමයි තමන්ගේ දරුවෙක් ශාසනයට පූජා කරන එක. එහෙමත් කෙනෙක් තමයි ඒ අවස්ථාව එහෙමත් කෙනෙකුට තමයි ලැබෙන්නේ. ඉතින් මේ මෑණියන්ට දරුවෝ දෙන්නෙක් නේද? පුතාලා දෙන්නයිනේ උදීප් සහ ඒ පොඩි හාමුදුරුවෝ. ඒ පොඩි හාමුදුරුවෝ දිහා බලලා මේ හැ මෑණියෝ හරියට සතුටු වෙන්නේ නැති. මගේ පුතා මහාන වෙලා ඉන්නවා කියලා. අපේ අම්මා පුදුමාකාර විදිහට සතුටු වුණා මම මහාන වෙලා ඉන්න දැක්කාම. අවසාන අවස්ථාවේ මං රෝහලේ හිටියේ කවුරු ගියත් ඇහැරින්නේ නැහැ. ඇහැරින්න බැරි තරම් දුර්වලයි. මම ගියාම නංගි හරි කවුරු හරි අක්කා හරි කවුරු ආගෙන අම්මේ මෙන්න හාමුදුරුවෝ ඇවිල්ලා කියලා. කොච්චර අමාරු වුණත් ඇහැරිනවා. ඒ තරම් සතුටක් අම්ම කෙනෙක් ලබනවා. තමන්ගේ දරුවෙක් ශාසනයේ ඉන්නවා දැක්කහම. ඉතින් ඒ සතුට මේ මෑණියන්ට තියෙන්නේ නැති. ඒ නිසා ශාසනයට දරුවෙක් පූජා කරන එක මහා උතුම් දෙයක්. ඉතින් මේ ඒ සාරිපුත්ත හාමුදුරුවෝ නිසා ඒ මෑණියන් බොහෝ පින් දහම් කරගන්නත් ඇති. ඒ වගේම සුගතියට යන්න පාර කපා ගත්තා. ඒ නිසා ඒ මෑණියන් මේ වෙලාව අපි සිහිපත් කරන්නේ ඉතින් ශාසනික උරුමේ තියෙන අම්ම කෙනෙක්. ඒ වගේ මේ ලොකු අම්මත් සිහිපත් කරනවා ගුණශීලී අතපත්තු. එතුමියට මේ පින් ලැබේවා. මේ පින් අනුමෝදන් වී එතුමියත් ඒ ලොකු අම්මා දෙදෙනාම සුවපත් වේ සුගතියට පත්වෙත්වා. ඒ වගේ මේ පින්කමේ දායකත්වය දරනවා සංජික අබේරත්න මහත්මයා නෝනා මහත්මිය ඒ දරුවන්. සංජික මහත්මයාත් ඒ නෝනා මහත්මියත් ඒ ඇත්තන්ගේ මියගිය ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරවීමට බලාපොරොත්තු වෙනවා. ඒ සංජික මහත්මයාගේ නමින් නෝනා මහත්මියගේ නමින් මිය පරලොව සපත් වූ ඒ ආරමුණු කරන සියලු ඥාතිවරුත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්කමට මේ ධර්ම දේශනාවට ඇහුම්කන් දෙන මේ පින්වත් හැම දෙනාගේම නමිනුත් මියගිය සියලු ඥාතිවරුත් මේ උතුම් වූ ධර්ම දානමය පින්කමින් ජනිත වන පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වී සසර වසනතුරු දිව්‍ය මානුෂික ආදී සම්පත් සලසා ගනිත්වා. සියලු සසර දුක් ගෙවා උතුම් වූ අමා මහ නිවනින් සදා සැනසීම ලබත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඉදම් මේ ඥාතිනං හෝතු කියන ගාථාව කියලා ඥාතීන්ට පින් දෙන්න. මේ ධර්ම ශ්‍රවණය කළ මේ පින්නතුන් හැම දෙනාටත් ඒ වගේම ධර්ම දේශනාව සංවිධානය කළ පින්වතුන් හැම දෙනාටත් දායකත්වයේ දරන මේ පින්වතුන් හැම දෙනාටත් එසේම ආශීර්වාද ලැබේවා. සිතක් ශාන්තියක් වේවා. ඒ පවුල්වල හැම දෙනාටම ආශීර්වාද වේවා. දුවා දරුවන් ස්වාමි පුරුෂ ස්වාමි භාර්යාවන් හැම දෙනාටම ආශීර්වාද වේවා. නිදුක් නිරෝගී සම්පත් දීර්ඝායු සම්පත් සැලසේවා. පරලොව සුගතිය වේවා. කෙලවර උතුම් වූ අමා මහ නිවන් සුවය වේවා කියන ප්‍රාර්ථනාවෙන් හිමිනා පුඤ්ඤ කම්මේන කියන ගාථාව කියන්න.
ඕම වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්චං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. ධර්මශ්‍රවනානිසංසයෙන් හැම දිනාටම ධර්මාවබෝධය තුළින් තුමු අමා මහ නිවන් සම්පත් සැලසේවා. අද ධර්මදේශකයන්න් වහන්සේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක කීස්බරෝ ධම්මසරණ විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත අතිපූජ්‍ය නාවුටුන්නේ විජිත නායක ස්වාමින් වහන්සේ. අද ධර්ම දානමය පින්කමේ බැතිබර දායකත්වය සංජික අබේරත්න සහ ඔදීප් අතුකොරල යන මහත්වරුන් විසින්. Young Buddhist Research and Cultural Center වෙනුවෙන් ගෞරව නමස්කාර පූර්වක භක්ති ප්‍රණාමය ඔබ වහන්සේට අප පුද කර සිටිනවා. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබී තිරජීවනයේ සලසේවා. මේ ධර්ම දානමය කුසලයෙන් නිර්වාණාභෝධයම සාක්ෂාත් කරගනිත්වායි පුණ්‍යානුමෝදනා සහිතව අප ප්‍රාර්ථනා කරනවා. මීළඟ ධර්ම දේශනය තුළින් නැවත හමුවනතුරු ඔබ සැමට තෙරුවන් සරණයි.